ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා විශ්‍රාමික මාලා අමරසේකර මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2014 වර්ෂයේ ඔක්තෝබර් මාස 27 වන දින හදිසියේ අභාව ප්‍රාප්ත වූ නීතිඥ සිරිපාල අමරසේකර මැතිතුමාට මේ උතුම් ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසීමට හේතු වේවා. ගෞතම බුද්ධ ශාසනයේම නිර්වාණ අවබෝධයට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම මියගිය පියාණන් දෙපළටත් මෑණියන් දෙදෙනාටත් පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් 2021 වර්ෂයේ මාර්තු මාස 28 වන දින මියගිය පත්මානන්ද මාදුගොඩ සොහොයුරාටත් මෙම ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. විදේශගතව සිටින ඉංජිනේරු චතුරංග අමරසේකර පුතණුවන්ට දියණියන් තිදෙනා ලේලිය බෑනාවරුන් සහ ඔමිදු සහ විතුලි යන දරුවන් දෙදෙනාටද තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය සැලසේවා. අධ්‍යාපන රැකියා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. උතුම් සද්ධර්මය අවබෝධ වේවා. දරුවන්ට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය නිවන් මඟට ප්‍රවිෂ්ඨ වීමට මඟ පෙන්වා දෙමින් සියලු දෙනාගේම ජීවිතවලට ආලෝකයක් ලබා දීමට වෙහෙසෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමියන් ඇතුළු සියලුම දේශකයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී දීර්ඝායුෂ සම්පන්නිය උදා වේවා. උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය වීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා. කොරෝනා උවදුරින් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මාතා පිතු පට්ඨානං පුතදාර සංඝෝ ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහදායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණ බිලාසී සදහැවතුනි, වර්තමාන සමාජයේ බොහෝ විට දරුවන් විසින් දෙමව්පියන්ට නොසලකන අවස්ථා දැක ඇත. ස්වාමීන් වහන්සේ දේශනා කරනු ලබන මාතෘකාවට මේ කරුණුද ඇතුළත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඒ අනුව තමයි ඔබ කවුරුත් දන්නා එක පැත්තක් නියෝජනය නොකරන දෙපැත්තම නියෝජනය කරන ගාථා පාඨයක් ආදර්ශ පාඨයේ වශයෙන් යොදාගන්නට යෙදුනේ. සාමාන්‍යයෙන් පෘථග්ජන සමාජයේ නම් අඩුපාඩුවක් දැක්කම අඩුපාඩුවට දොස් පවරන එකයි කරන්නේ. හරියට නාලාගිරිය ඇතාට රාපෝලා බුදුන් මරන්න දේවදත්ත යවෝ වගේ දේවදත්තට බැරි නිසා. සමාජයේ එහෙම මම දැකලා තියෙනවා යම් යම් ක්‍රියාකලාප. නමුත් අපි ධර්මදේශනාවක් කරනු ලබන්නේ කවුරුත් විවේචනය කරන්න නෙමෙයි. ධර්මදේශනාවක් තුළ වැහෙනෝ යම් දෙයක්. නිරයට යන මග වැහෙනෝ. දුගතිගාමී මග වැහෙනෝ. පෘථග්ජනය සඳහා සුගතිගාමී මග විවර වෙනවා.
පෘථග්ජනයින්ට ආර්ය පුද්ගලයෝ බව පත් වෙන්න පුළුවනි නම් නිවන් මඟද විවර කරගන්න පුළුවනි. හොඳට මතක තියාගන්න මම මේ කියපු වචන ටික. කෙනෙකුට මනෝපුබ්බංගමා ධම්මා තේරෙන්නේ නැහැ. බැවින් ජීවත් වෙනකොට ඔහු මනසේ හැඟුම් වලට වහල් වෙලා යහපතට වඩා යහපත කරගනිමින් මරණයෙන් එහා පැත්තට යන්න පාරක් හදා ගන්නවා දුගතිගාමීත්වයට. තවත් සමහර අයට පාලනයක් යටතේ හැදෙන නිසා සහ මව්පියන් උගන්වන නිසා සහ යම්කිසි සංගමයක් ආගමික පොතපතෙන් ලබා දෙන නිසා මේවා සාර ධර්ම බවට පත් කරගත්තම හැලහැප්පෙලි වලින් අඩු සාමකාමී ජීවිතයක් එහෙම නැත්නම් තමන්ට සහ අනුන්ට යහපත සැලසීම සඳහා කාලය ධනය සමය කැප කරන ජීවිතවලට හුරු වෙනවා. තාමත් අපි මේ කතා කරන්නේ පෘථග්ජන භාවය තුළ. ඒ හුරු වුණාම ඒ අනුව උන්ගේ අනාගතය තීරණය වෙනවා. අනේ තථාගත දේශනාව වැනි දේශනාවක් සවන් දීම තුළ මේ පාපයෙන් බැහැරවීමත් යහපතේ යෙදීමත් කියන කාරණාවට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා සමාජයට. තව මෙතනින් එහාට මේ ඕන කෙනෙකුට අර පාපය කරමින් ඉන්න කෙනාට හෝ යහපත් දේ කරමින් ඉන්න කෙනාට හෝ දෙදෙනාටම ලෝකයේ දෙස වෙනස් විදිහකින් බලන්න පුළුවන්. ලෝකේ තියෙන දේවල් ඇඟේ දාගෙන විඳවන්න නැතුව ලෝකේ තියෙන දේවල් ලෝක තේවල් වශයෙන් තියප් තැබියදී අපිට ඒවා සමග ඇලීමක් ගැටීමක් නොඇතිව ඉන්න පුළුවන් විදිහකට දියුණු මානසිකත්වයක් ඇති කර ගැනීමේ හැකියාවක් බුදු සමය තුළ පෙන්වා තිබෙනවා. ඒ මග ගන්න අයට තමයි තථාගතයන් වහන්සේ ආර්ය ශ්‍රාවකයෝ කියලා තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයෝ භික්ෂුන් සහ භික්ෂුණීන් අතරත් උපාසක සහ උපාසිකා පිරිස අතරත් ඉඳලා තියෙනවා ඉන්නත් ඕනේ. එතකොට මෙන්න මේ ලබාගත් මනුස්ස ජීවිතේ වඩාත් සාරවත් දේ හොයා යාම සඳහා තමයි බෞද්ධකමක් ලැබිලා තියෙන්නේ. දැන් ඔය ව්‍යාපාරයක් පටන් ගත්තොත් වඩාත් සාර්ථක පැත්තට ගෙනියනවා. ධනෙ උපයන්න පටන් ගත්තොත් ධනෙ වැඩි දියුණු කරගන්නවා. නිවාස හදන්න ගත්තොත් වඩා හොඳ නිවසක් හදනවා. ඔගේ උන්නතියටපත් වෙන්න අකමැති කෙනෙක් නැහැනේ. සාමාන්‍ය ලෞකික සමාජයේ හැමෝම මේ උන්නතියටපත් වීමේ අධ්‍යාපනය තුළ හැකිතාක් එහාට යනවා. අනෝගේ ජීවිතයේ අනුගමනීය ප්‍රතිපදා තුලත් කිසියම් උන්නතියකට පත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. අන්න ඒවයින් ජීවිතේ පිරිපුන් වෙන්න ඕන. ජීවිතය කියන්නේ නිකන් ඔහේ යන එකක් වෙන්න බෑ. එදිනෙදා කර්තව්‍යයන්හිදී තමන් නියෝජනය කරන තමන් යෙදෙන කර්තව්‍යයන් නිසාම ජීවිතේ පිරිපුන් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ යහපතට සමාජයේ යහපතට අදාළ දේවල් එකතු වෙනවා ජීවිතේට. එනිසා ඒක මම දකින්නේ බෞද්ධ ජීවිතයේ තේමාව. ජීවත් විය යුත්තේ කාය විඳින සිදුවන මරණයෙන් පසු අපාය යන තැනට පාර හදා ගන්න නෙවෙයි. කාය විඳින මරණයෙන් පසු පෘථග්ජන මට්ටමේ නම් සුගතිගාමී වෙනටත් කාය විඳින සිදුවන මරණයක් කරුණාම පරලෝකට සම්බන්ධ නොවන තැන දක්වාමත් මිනිසාට ස්වකීය ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් බව මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරන අපිට හොඳින් වැටහෙනවා. එහෙම කියන්න වචන කියන්න හේතුවකුත් තියෙනවා. මේ සමාජයේ තාමත්
ජීවිතෙන් එහා පැත්තේ නිවනක්, මරණින් එහා පැත්තේ නිවනක්, අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ නිවනක්, නිවන කියලා වෙනම තැනක්. ඒ උපකල්පනය කරන පැති තියෙනවා. එහෙම හිතන් ඉන්නවා. නමුත් දැන් සාමාන්‍යයෙන් ඔකට පෙන්වන්නේ මේ දුක්ඛසන්තං කරිස්සති කියලානේ. දුක් නිමා කරනවා කියන්නේ. ඉතින් මම කල්පනා කරන්නේ දුක් තියෙන ජීවිතය තුළ නම් දුක් නිමා වෙන්න ඕනේ, මැරිලා නෙමෙයි. අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනෙත් නෙමෙයිනේ. ලබාගත් ජීවිතය. ඒ නිසා මේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන දුක් කියන කාරණාව අපේ සිතේ තියෙනවද, ලෝකේ තියෙනවද කියන මේ කාරණාව විමර්ශනය කරන්න. අනේ විමර්ශනය කරගෙන යනකොට සාමාන්‍ය සමාජයේ නොදකින දේවල් ටිකක් බුදු සමය තුළ පැහැදිලි වෙනවා. අනේ විතර තමයි ඔය සාර ධර්ම කියන පැත්ත ජීවිතවලට වැදගත් වෙන්නේ. අනේ මෙතනදී මම මේ මාතෘකාවේ පවතින ඒකපාක්ෂික භාවය අතහැර දමා ද්විපාර්ශ්විකවම කරුණු පැහැදිලි කරන්න කැමතියි. එදත් සම්පත් ටික ලියවගෙන ඇයි අපට විතරක් වැඩියෙන් දුන්නද, අරගොල්ලොන් ගෙදරට ගියාම නරකද කියලා පුතාලා 4 දෙනාගේ ලේලිවල විසින් පිටමං කරපු බමුණෙක් සම්බන්ධ කතාන්තරයක තොරතුරු තිබෙනවා. පසුගිය වකවානුව තුළත් අදත් ඉදිරියටත් එහෙම අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් තියෙන්න පුළුවෙනි. ඒසා සංඛ්‍යාවෙන් වැඩි කරගන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ, ඒවාට මුහුණ දුන්න අයගේ ඉරණම පාඩමට අරගෙන ඒවා සිදු නොකර ගන්න, ඒවා අවම කරගන්න තමයි අපි කටයුතු කරන්න ඕන. එවිට මේ සමාජය කියන එක මව්පියන්ගෙන් දූදරුවන්ගෙන් දරුවන්ගේ දරුවන්ගෙන් යුක්ත පරම්පරා 3කෝ සමහර තැන්වල 4ක සම්බන්ධතාවයක්නේ. ඒ වගේ පාරම්පරික සම්බන්ධතාවය ඕනේ තරම් අසාර පැත්තට ඕනේ රටක විවරණය කරන්න පුළුවන්. විශේෂයෙන් බටහිර රටවල අවුරුදු 12 16 18 වෙනකොට දරුවන් වෙන්ව යන බව සහ මව්පියන් වෙනම ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසවල විශ්‍රාමයට වෙන් ජීවත් වෙන බව මම අහලා තිබෙනවා. නමුත් බුදු සමය විසින් ස්ථාපිත කරන ලද සංස්කෘතික සමාජයක් මහින්දාගමනයෙන් පසු අපට ලැබෙන්නේ. යම් යම් කාලවකවානුවල අඩු වැඩිකම් පිරිහෙන් තිබුණත් ඒ කුටුම්බය නැමති, කුටුම්බය කියන්නේ සාමාන්‍යයෙන් පවුල කියන එක, මව්පියා දරුවන් ආදී මේ ටික එකතු කරගත්තාම තුළ පැවතුනා වූ අන්‍යෝන්‍ය වගකීමක් තිබිලා තියෙනවා. ඒ අන්‍යෝන්‍ය වගකීම කිසිවිටකත් කාටවත්ම අහිතක් අවැඩක් පිණිස වෙන්නේ නැහැ. සමහර විට ප්‍රමාණයට වඩා හොයවීම ආරක්ෂා වීම කරදරයක් වශයෙන් පේන්න පුළුවනි. නමුත් ඒකේ පවතින ආරක්ෂාවක්. නමුත් මෙන්න මේ අන්‍යෝන්‍ය
ආරක්ෂාවට කිසියම් ආකාරයක කනකොට්කා අඬන බවක් හෝ මේ සම්බන්ධතාවයට පහර වදින සිදුවීමක් සිදුවෙමින් පවතිනවා. ඔවුනොවුන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැත්නම් මව්පියන් දූ දරුවන් අතර සම්බන්ධතාවයේ ඈත්වීමක්. මම මේ කතා කරන්නේ කිලෝමීටර් මීටර් ගානින් ඈත්වීමක් නෙවෙයි. මේ මව්පියන් සහ ගුරුවරුන් සහ අධ්‍යාපන රටාව විසින් දරුවන්ට පවරනු ලබන බර සමූහය නිමිති කොටගෙන පවරන ලබන පැවරුම් සමූහය විවෘතගෙන ඔවුන්ට පොතම පෞද්ගලිකව පන්තියම ඔන්ලයින් ක්ලාස් වලටම සම්බන්ධ වෙන ඇරුණාම වෙනත් දෙයකට යොමු වෙන්න කාලයක් නැති වෙලා තිබෙනවා. ඒකට මව්පියනුත් අනුබල දෙනවා. අනිත් හැමෝමත් උගතුන් බවට පත් කරන්න හදනවා. මෙන්න මේ යන ගමනේදී ඒක ආපහු අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන තරගයක් බවට පත් වෙනවා. තරගයේදී හදන්නේ ඔවුනොවුන් පරයා යන්නනේ. නැත්නම් අනිත් අය පරාජය කරන්න තමන් ඉහළට යන්න. ඒ සඳහා ඊට පස්සේ යථා විතරක් නෙමෙයි අයථා උපක්‍රම පවා භාවිතා කරන්නත් ගන්නවා. එවිට දරුවන්ගේ මනස අසංවේදී වෙන්න බැරි නැද්ද? අර තරගකාරීත්වය කියන රටාව තුළ දරුවෙකුගේ මනසේ පවතින කරුණාවන්තකම, පරිත්‍යාගශීලීත්වය, මානව හිතවාදීකම වෙනුවට තනි වචනකින් කියනවා නම් ආත්මාර්ථය ඉස්මතු වෙන්න බැරිද? ඔක්කොම කඩා දාගෙන ඔක්කොම පසු කරගෙන තමන් පමණක් ජය ගැනීම කියන තැනට. දැන් මේ අධ්‍යාපන රටාව තුළ ඔබ දකින්නේ නැද්ද මේක? එතකොට ඒ සිදුවීම නිසා ගම අතහැර නගරයට යාම, නගරය අතහැර විදේශගත වීම, නැත්නම් තමන්ගේ කටයුත්ත ඉටු කර ගැනීම සඳහා ලැබෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම තුළින් අර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දුරස්ත වෙන එක. උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නම්කෝ මම. මේක දුරකථන පණිවිඩයක්. යුවලක් සමහර විට ගුරු යුවලක් වේ හැකි. දරුවන් හදනවා. කීප දෙනෙක්. එතකොට අධ්‍යාපනයේ ශාස්ත්‍රයේ ඉන්න බැවින් අධ්‍යාපනයට මුල් තැන දීලා එහි ප්‍රමුඛයන් බවට පත් කරනවා. ඔවුන්ගේම මොකෙන් කියුනේ හැබැයි අපි දරුවෝ දහම් පාසල් ලැබුවේ නැහැ. ඉගෙන ගත්තා. නගරයට ගියා. අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව හෝ නැත්නම් ඒ රට ගියා. හැමදෙනාම ගිය දවස්වල නම් නිතර කතා කළා. කල් යන්න කතාව අඩු වුණා. දැන් ඉන්නවද නැද්ද කියලාවත් නැහැ. අපි මෙහෙ ඉන්නවයි කියලා. සරුංගලයට නූල් දුන්නා. සරුංගලේ ඈතට ගියා. නූල් දෙනකොට යනවනේ ඈතට. එතකොට අර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියනා වූ මානව හිතවාදී ගුණය ඒක පවත්වන්නට අවශ්‍ය ඉඩකඩ නැතුව යනවා නේද? දැන් පුත්තදා රස සංඝෝ නම් හරියන්න පුළුවන්. කිරිකැටියන් ගෙදරට ගෙනත්
ඇවිදින්න බැරි කාලේ ඇවිදින අල්ලගෙන අවුරුදු 25ක් විතර දක්වා සාමාන්‍යයෙන් කියමු අපි 20 දක්වා කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ කැම්බීම් ඇඳුම් පැළඳුම් සියලු අවශ්‍යතා සපුරා දෙනවා. ඒක අපේ සංස්කෘතිය තුළ ළමා උරුමය. යම් කිසි කෙනෙකුටම බැරි වුණොත් කලාතුරකින් එහෙම අඩපණ වෙනවා වරනවා අනිත් කවුරුත් Tamanට හැකි පමණ මේ කටයුත්ත කරනවා. නමුත් පුත්තදාරස සංඝහෝ කාලේදී මාතා පිතූපට්ඨානං ඕන නැහැ. ඒගොල්ලන්ට තව පුළුවන් කාලේ. මාතා පිතූපට්ඨානං ඕන වෙන්නේ ඔවුන්ට උපයා ගන්න බැරි වෙනකොට, ඔවුන් වයෝවෘද්ධ වෙනකොට, ඔවුන් ලෙඩ වෙනකොට අර Tamanට අවුරුදු 25ක් කරපු සත්කාර සම්මාන වලට මාස කිහිපයක් අවුරුද්දක් දෙකක් කාලයක් ඔවුන්ගේ හිත හදන්න, ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්නට ඉඩ කඩ ලැබෙනවා. එතකොට ගමේ නැත්නම්, එතකොට රටේ නැත්නම් දැන් මොකද කරන්නේ? ඒ ඈත්වීම තුළම මේ සඳහා ඉඩ කර නැතුව යනවා එක පැත්තකට. තවත් පැත්තකට Taman උපයන සපයන ධනෙ ප්‍රමාණවත් නොවන වෙයින් ජීවත් වෙන්න තරම් තවත් කෙනෙකු ගැන බලන්න කෙනෙකුට හැකියාවක් නැතුව යනවා. විවිධ පැති තියෙනවා. නමුත් මේ ඕනෑම පැත්තක් තුළ මම දකින්නේ අන්න අර අධ්‍යාත්මික ජීවිතයට මුල් තැන දෙන්නේ නැති, පොත පාඩම් කරන පොත්ගුල්ලෙක් බවට පත් කරලා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩිච්ච, ඊර්ෂ්‍යාවෙන් වැඩිච්ච පුද්ගලයෙක් බවට පත් කිරීම තුළ මේ දරුවාට දෙන්න ඕන එක පැත්තක් අහිමි කළා නේද? මුතුන් මිත්තන් කොතරම් කතාන්තර කියලා දීලා මේවා මෙහෙම කරන එක හොඳයි, මේවා මෙහෙම කරන්න හොඳ නෑ කියලා දරුවන් හදනවද? මේ පාසල නම් වූ අධ්‍යාපන පටිපාටි එන්න පෙර හිටියා වූ අයත් අකුරු ඉගෙන ගත්තා. ඒ විහාරස්ථානයේ වැලි පිල්ලද පීල්ලද කියන එකේ අකුරු ලියලා අයනු කී ආයන්නේ කියලා ලියපු හැටි මට මගේ මවගේ පියා කියලා දීලා තියෙනවා. ඔවුන් ගියේ පන්සලට. මං හිතා අධ්‍යාපනයට ආය කරන්න නැහැ. ඒ මධ්‍යස්ථානයේ හිටපු අයගේ හැසිරීම් රටා සියල්ලත් ඔවුන්ට වෙනවා. අපට දැන් ලැබෙන්නේ සතියකට දවසයි, දවසේ පැය 2:00මාරයි නැත්තම් 3යි. ඒකත් සාරධර්ම පුහුණු කිරීම වෙනුවට තවත් ඉස්කෝලයක් බවට පත් වෙලා කාලක් තිස්සේ. දහම් පාසල ඉස්කෝලයක් බවට පත් වෙලා. මෙන්න මේව දිහා බලන්න. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දුරස් වෙන්නේ කෙනෙක් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් බලවත් වෙන තරමට. ඔවුන් ඒක පාක්ෂිකව කල්පනා කරනවා මුදල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම් ජීවිතය සපයි කියලා. නමුත් එහෙම අසීමිත මේ සම්පත් ඔස්සේ ගිය අය සියලු දාම නැතත් සමහර අය වෙන්න වාසය කරනවා, සමහරු දික්කසාද වෙනවා, සමහරු නීතියෙන් වෙන් නොවි හදවතින් ඈත් වී වාසය කරනවා, සමහර අය ඔවුන් ඝාතනය කරනවා, බිරිඳ සැමියා බිරිඳ විසින්. ඔය ධනවත් උගත් කියන සමාජයට ගියාපුවමත් මේවා වෙන්නේ ඇයි? සල්ලි වලින් පුළුවන් නම් ඔක්කොම සැප ලබා දෙන්න. මුදල් නම් සියලු සැප ලබා දෙන්නේ. ඒවා ඕන තරම් තියන අය. ඒගොල්ලොන්ට ඒ ප්‍රශ්න තියෙනවානේ. දැන් තේරෙනවද එහෙමනම් මේ ප්‍රශ්නේ පිටුපස තිබෙන්නේ කුමක්ද කියලා? අන්න මට ඒක පැහැදිලි කරන්න ඕනකම තිබුණේ. කාටවත් දොස් කියන්න ඕනකමක් තිබුණේ නැහැ.
කවුරු හරි වැරදි කාර්යයක් කරන්න අනිත් කාර්ය නිවැරදි කරන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ දෙකම සමාජයේ තියෙන්න ඕන. මන්දයත් බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රවල තියෙන ඉගැන්වීම් වල දරුවෝ කියන්නේ මම්මල තාත්තලාට යකු ටිකක් කියලා ලියලා නැහැ. පුත්තාවත්තු මනුස්සානං කියලා තියෙන්නේ. ඒ තේමාව තුළ දරුවන්ට ආදරය ලැබී දරුවන් හැදෙන්න ඕන සුරක්ෂිත බවට. මව්පියන් කියන්නේ නවහන වෙලකට ගෙදරින් පන්නන්න ඕන කට්ටියක් කියලා ලියලා නැහැ මේවයි. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා තිබෙන්නේ. වාගේ විය කියන්නේ මෙන් කියන අර්ථය. බුදුන් වහන්සේට යම්තාක් ඔබ ගෞරව කරනවාද? ඒ වගේ ගෞරව කළ යුතු දෙන්නෙක් කොතම ඔබ හදාපු වඩා පෝෂණය කරපු කියලා කියන්නේ. තව අදිවචන කියන වචන කීපයක් තියෙනවා. සමාන වචන යොදනවා. පුබ්බචර්යාත විබ්බවේ බ්‍රහ්මාත භික්කවේ පුබ්බ දේවතාත භික්කවේ මාතා පිතුන්න්ගේ තන් අදිවචනං. ඒවා මේ පොත්වල තියෙනවා. ඒ වටිනාකම දරුවන්ට දෙන්නේ නැතුව බුද්ධාගම කියන්නේ සාමාන්‍ය පෙළට උසස් පෙළට පාස් වෙන්න ඕන ටියුෂන් උත් යන්න ඕන නැති නිකම් පාඩම් කරන විෂයක් බවට පත් කරලා සාරධර්ම මත ජීවිතේ හැඩ ගහන එක පැත්තකින් තියලා දිවා රාත්‍රී දෙකේ අධ්‍යාපන රේස් එකට ලෑස්ති කරලා රේස් යන්න ගියාපුවම ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩිලා ලෝභ දේශ මොහ වැඩිච්ච පිරිහුණ පුද්ගලයෙක් බවට පත් කරලා ඔවුන්ට ටයිල් කෝට් පළඳිනවා වෙන්න පුළුවන්. නමුත් අපි මොනවද බලාපොරොත්තු වුණේ? මගේ මතකයේ තියෙනවා කතාවක්. මව මිය යනවා. පියයි වැඩිමල් සහෝදරයයි ගෙදර ඉන්නවා. බාල සහෝදරයා අධ්‍යාපනය ලබනවා. වෙනත් විවාහයක් කරගන්න හැකියාව තිබේදී දරුවා වෙනුවෙන් ඒ සියල්ල අතහැර දමා සියලු කාරණා කටයුතු ඒ වෙනුවෙන් කැප කරනවා. මව් පදවිය වැඩිමල් සහෝදරයට නැත්නම් අක්කට ඈත් විවාහයක් නොකරගෙනගෙන මේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන්ම කටයුතු කරනවා. අන්න අර අධ්‍යාපන පැත්තේ යනවා එහාට. ඉහළ තැන් වලට යනවා, ඒ වගේම නගරයටත් යනවා. නගරේ නිවාසකුත් ඉදගෙන විවාහයකුත් කරගන්නවා ඇති. දැන් තමන් සතුවනේ අර ඉඩ ගඩම් තියෙන්නේ හිටපු නිවස. දැන් ඒ ටික විකුණනවා. දැන් විකුණපුවා අම්මට තාත්තට ඉන්න දෙයක් නෑ. අම්මට යක්කට යන්න ඕනේ ඒගොල්ලෝගේ ගෙදරට. ඒක ගිහින් තියෙන නීතියත් එක්කලා ගත්තාම උන්ට ඉන්න බෑ. උන්ට එතනින් යන්න වෙනවා. දැන් අක්කයි තාත්තයි දෙන්න වැඩිහිටි නිවාසවල. දැන් දරුවා ජනප්‍රිය විද්‍යාලයකට යනවා. ඔවුන් තමා දැන් මේ වැඩිහිටි නිවාසේ උපස්ථානයට හෝ ඇවිදින් එන්න යන්නේ දවසක්. දැන් මේ පියා මේ දරුවන්ගෙන් අප උපස් උටන් ලබන්නට නැත්නම් අයව බලන් දෙන වැඩිහිටි නිවාසෙට එනකල් බලන් ඉන්නවා තමන්ගේ මොනුගුරා බලන්න. දැන් කොතනද හිටියේ උගතා? ඔබට ඕන එහෙම උගත්තු හදන්නද? තව පණ දෙන්න මේ අධ්‍යාපනයට. ආත්මාර්ථකාමී මිනිස්සු හදලා අනිත් අය ගැන සලකන්නේ නැති ඊට එහාට යනකොට රටෙන් භාගයක් කෑල්ලක් එහෙම විකුණන ඒවට අදාළ ඒ මුදල් වලින් තම විදේශ කොහේ හරි තැන්වල ඉන්න තැන් හදාගෙන බැරි වෙනකොට එහාට පණින පිරිස් හැදෙයි තව. දැන් තේරුණාද මම කියපු කාරණාව? අපි මේ හැදෙන්නේ මිනිසත්කම ප්‍රවේශම් කරන මිනිසත්කම රක්ෂා කරන සංස්කෘතික පරිසරයක් තුළ. ඒ සංස්කෘතික පරිසරය තුළ තමයි මේ අන්‍යෝන්‍ය යුතුකම් සියල්ල තියෙන්නේ. නමුත් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියලා කියන බුද්ධ ආගම දන්න අය නෙවෙයි. ඇවිදින් අපට විශාල හානියක් කළා.
ගවයින් ඝාතනය කළා, තම කෙත්වතු ගිනි තැබුවා, තව නොඑක් දේවල් කළා. සම්පූර්ණයෙන්ම වනසන්න බැරි වුණා. නමුත් ඒවත් තර්ජනය එල්ලුණා විතරක් නෙමෙයි, ඒ ගෙනාපු වසංගත රෝගත් අපේ රටේ පළපදියම් වුණා. එහෙම කිව්වට තේරෙන්නේ නැති නිසා ගව මස් කෑම කියන්නේ එහෙම වසංගත රෝගයක්. මත්පැන් පානය කියන්නේ එහෙම වසංගත රෝගයක්. දුම්පානය කියන්නේත් එහෙම වසංගත රෝගයක්. තව ඇති ඉතින්. මට පෙන්වන්න ගව මස් කෑමෙන් හරි මත්පැන් පානයෙන් හරි බුද්ධ ශාසනයට සිදුවන යහපතක්. නැත්නම් මිනිසාගේ මනසට සිදුවන යහපතක් පෙන්වන්න මට. අන්න එහෙමයි අපට මේ මිනිස්කම අහිමි වෙමින් මිනිස් රූකඩ බවට පත් වෙන්න සිදු වුණේ. ඔය පිළිබඳව මට මතක් වෙන නැත්නම් මම කියවපු කතාව මීට පෙර වතාවක් මම කියලා ඇති. 1975 කාලේ හෝ 80 කාලේ 81 කාලේ දේවතාවක් මේ පොත්පත් මම ඒ කාලේ කියෙව්වා. ඒ කෙනා මම පින්තූරෙන් දැකලා තියෙනවා. PhD උපාධිය තිබුණා වූ මිටි මිනිසෙක්, ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳින් ලබා තිබුණ, විද්‍යා අධ්‍යාපනය ලබා තිබුණ, ඉංග්‍රීසි පොතපත විද්‍යා සිංහලට පරිවර්තනය කළ අවිහිංසාවාදී මිනිසෙක් වූ ආචාර්ය එඩ්වඩ් විනිපිඩ් අධිකාරම්. අවිහිංසාවාදී කියලා කතා කරන්නේ දන්නේ නැතුව කාර්යක ඇතුලේ මේව ටිකක් පැටව ගහලා හිටියයි කියලා උන් ටික හැදලා යනතුරු කාර්යක ගන්න නැතුව හිටිය බව මම දන්න නිසා. ඒක කියන්න නෙමෙයි මේ ආවේ. එතුමන්ගේ උදාහරණයක් තියෙනවා මේ ඔබ මේ සිද්ධිය සම්බන්ධයෙන්. මම මේ කතා කරන සිද්ධිය සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් තියෙනවා. හරි ලස්සනට යොදලා තිබුණා. එදා ඒක තරම් තේරුන්නේ නැති වුණාට පස්සේ තමයි මට ඒවායේ වටිනාකම තේරෙන්නේ. ඔබ කුස්සියට ගිහින් අත දැම්මොත් අද නම් බෝතලේ වෙන්න පුළුවන්. ඒ කාලේ නම් ඒකට කියන්නේ ලුණු පොල් කට්ට කියලා. ලුණු කැට හම්බ වෙනවා. සාගරින් ජලය පොම්ප කරලා වේලෙන් වාෂ්ප වෙන්න ඇරලා එහි පවතින දෙයක් මොදවාගෙන ස්පටික බවට පත් කරගෙන අපි ආහාර රස කරන්න ගන්නවා. මේවට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියනවා. එතුමන් ලියලා තිබුණේ ලුණු වල රසය නැති වුණොත්, ලුණු කියන්නේ කැටේද සුදු පාටද? නෑ, ලුණු කියන්නේ රස. රස නැත්නම් ලුණු ඉතුරු වෙන්නේ නැහැ. ඔය පෙන්නන්නේ මිනිසුන් අතර මිනිසුන් තුළ මිනිස්කම නැති වුණොත් වෙන දේ. අන්න මේ සියල්ල සැකසෙන්නේ උඩගෙඩි දෙන්නේ මේකට නම් ඒ අසංවේදී හදවත් වලින් ඊට පස්සේ ලැබෙන ප්‍රතිචාර ඕවා වෙන්න බැරිද? තවත් ඕකට මම දැක්කා වාමාංශිකයයි කියනව අදහසක් එකතු වෙලක් තිබුණා. ඔය පුදන්ට ඕනේ කාරණේ වෙනුවට නුඹලා උඹලාගේ ආසාවල් ඉටු කරගෙන අපි හැදුවා නම් අපිට කන්න බොන්න දියල්ලා. තව දර්ශනයක්. එහෙමත් කියන දරුවෝ වසර 40කට 50කට පෙර මට මොන ගහලා තිබෙනවා. ඒ නිසා මේ සමාජය ප්‍රවේශම් වෙන්න ඕන ඉදිරියටත්. ප්‍රවේශම් වෙන්න ඕන පරිහානිය කරා යන සමාජයක් නෙවෙයි. ක්‍රමෙන් දියුණු වෙන සමාජයක් බවට පත් වෙන්න. දැන් සිදුහත් කුමාරයා ඉපදුනේ මිරිස් පරිරාමයේ උපරිමයට පත් වෙන අවස්ථාවක. සිදුහත් කුමාරයා යනෝ මිනිසුන්ගේ මොළේ නැත්තම් බුද්ධියේ පරිණාමයේ උපරිමය. ඊට එහා හොයන්න දෙයක් නැහැ.
නමුත් ඒක මිනිස් පරපුරක ගවේෂණයේ ප්‍රතිඵලය. ගොඩක් අය ඒ ගවේෂණය කළා විවිධ පාරවල් වලින්. ඒ නිසා තමයි මම්බුදු කියලා බුදුවරු 6 දෙනෙක් එහෙමත් හිටියේ. ඔවුන්ගේ නැකස් ශාස්ත්‍රයට අනුව ඒ යුගයේ බුදුවරයෙක් පහළ වෙනවා කියන විශ්වාසය තුළ හැමෝම බුදු වෙන්න ගියා. 아무තු දෙයක් නෙමෙයි එතකොට. මිනිසා දුකින් නිදහස් වීම. මිනිසාට බැඳීම් නිසා යන්ට සිදුවෙන සසර ගමනින් නිදහස් වීම කියන විවෘත භාවයක් බෞද්ධකම තුළ ඉස්මතු වෙනවා. ජීවිත හැඩගැහෙන්න ඕන මේකට කිට්ටු වෙන ආකාරයෙන්. මේ තත්වයට සමීප වෙන්න තමයි ජීවිත හැඩගැහෙන්න ඕන. එතකොට එහෙමනම් මේක මම දකින්නේ සමබර ඇදීමක්. සමබර ඇදීම කියන එක මා පාවිච්චි කරන්නේ කුඹුරේ සීසාන නගුල අදින්නේ ගවයෝ දෙදෙනෙක්. ඔවුන් සමබරව ඇද්දොත් තමයි මේ නගුල අතුරේ යන්නේ හරියටම ඊළඟට පිඩැල්ල පෙරලගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ අත්දැකීම්නේ. එහෙමත් නැත්නම් මහා මාර්ගයක ගමන් කරන්නේ නම් පොල්ලතු පටවලද බර කරත්තයක් ඔවුන් දෙදෙනා හරියට කරගහලා ඇද්දාම පාරේ යන්න පුළුවන්. එකෙක් මන්දෝත්සාහී වුණු පැත්තකට අදින්න ගත්තොත් පැත්තට යනවා. ඒ හැම එකකදීම සමබර කරගැසීමක් තුළ තමයි ඉදිරියට යන්නේ. දැන් තේරෙනවද දරුවන්ට ලබා දෙන්න ඕන සමබර ජීවිතයක් කියලා? ඒ කියන්නේ ලුණු වල රසය තියෙන්න ඕන කියලා. මෙන්න මේ සමබර ජීවිතයකට තියෙන ඉඩකඩ මව්පියන්ගෙන් ඈත්ව තබන බෝඩින් කාර ජීවිතය තුළ සමහර විට එමත් නැත්තම් මව්පියන් සමග ඉන්න තියෙන කාලය අඩු කරන උදෙත් පන්ති දවල්ුත් පන්ති රැත් පන්ති කියන මේ රටාව තුළ මම එක මෙහෙමයි කියන්නේ. මම මගේ ධර්මදේශනාවට වැඩම කරලා එනකොට රෑ 11ට විතර ඇති මං හිතන්නේ. මගේ ඇහැට ගැටෙනවා මේ පාසල් නිලව ඇඳුම ඇඳගත්ත දැරිවියක් පාරේ යනවා. මේ යන්නේ බැලුවහම පාසල් පැත්තට යන්නේ. පාසල් මාවතක තමයි යන්නේ. මට තේරුම් ගන්න බැරි වුණා මේ හෙට පාසල් යන්න යනවද පාසල් ගිහින් දැන් ගෙදර එනවද කියලා. උදේ 6ට ගෙදර ගිහින් දැන් දවල් 11ට නම් ගෙදර එන්නේ. මේක පාසල් මාවතක් ඒ නිසා මොකද හෙට උදේට පාසල් යන්න දැම්ම යනවා වෙන්නත් බෑනේ. මේවා යොදන්නේ තේරුම් ගන්න මම මේ අත්දකින්න දේවල්. මේ තරම්ම ඔය විභාගේ පාස් වෙන එක ඒ ගන්න එක වැදගත් කරාම ඒවා වැදගත් වශයෙන් දරුවන්ට පේන්නේ. ආචාර්ය ධර්ම, ඉවසීම, කරුණාව, සමාජ හිතකර බව, එහෙම නැත්නම් සමාජශීලී බව, සමාජ සංරක්ෂණය කිරීමේ ඕනකම ඊළඟ ක්‍රියාමාර්ගය අම්මහරි විකුණලා ජීවත් වෙන්න පටන් ගන්න එක. ඔවුන් ආත්මාර්ථකාමී වුණාම ඊළඟට බලන්නේ ආත්මාර්ථය. මෙන්න මේක තේරුම් ගන්න. එනිසා ඒකට කාටවත් දොස් පවරලා හරියන්නේ නැහැ කෙනෙකුට, මව්පියන්ට හෝ දරුවන්ට. මේ යන පාර ඒක පාක්ෂිකයි. මේකේ මිනිස් දරුවන්ගේ සිතෙහි පවතිනා වූ සංවේදීකම මරා දමන සුළුයි. ඔවුන්ට මිනිස්කම කියන්නේ ඉගෙනීම විතරයි කියලා දිලා හරියන්නේ නැහැ. මිනිස්කම කියන්නේ මිනිස්කමේ සුවඳ ජීවිත තුළින් එළියට එන්න ඕන. මිනිස්කමේ සුවඳ ජීවිත තුළින් එළියට එන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය උදව් උපකාර කරන්න තරම් සංවේදී වීමෙන්. නායාමකදී, ගම් වතුරකදී, අධික ආපදාවකදී, ලෙඩෙක් හමු වුණ විටකදී, මව්පියන් රෝගී විටකදී, ඒ වගේ අවශ්‍ය මොහොතක කරාරින්න නම් ওই දරුවෝ හදලා තියෙන්නේ, කරාරින්නව නම් බලන්නේ. එහෙනම් කොතන හරි වැරදිලා. මෙන්න මේ කාරණා ටික
තරමක් තේරුම් ගන්න. මෙතනින් එහාට මේ දේශනාව ඔය මග ඔස්සේ ගෙනියන්නේ නැහැ මම. ටිකක් මතක් කළේ. ඔය සාරධර්ම මට්ටමින් පුද්ගල මට්ටමින් සාරධර්ම වලට එහා ගිය තවත් සාරධර්ම ස්වභාවයක් බුදු සමය උගන්වනවා. ඒ මිනිසාගේ සිතේ උපදින චිත්තසයිසික ක්‍රියාවලිය අවශ්‍ය නම් යොදා ගන්න එක සහ අනවශ්‍ය නම් ඒවා අතහැර දමන එක. අන්න ඒකට අර දරුවෝ යොමු වෙන්නේ නැහැ. ඒකට හේතුවකුත් තිබෙනවා. ඔවුන්ගේ ඈසට පෙනෙන්නේ භෞතික සම්පත් තිබෙනවා නම් සැප තිබෙනවා. ඊට පස්සේ දියුණු වෙන විද්‍යාවත් ඒ භෞතික සම්පත් සැප විඳීම සඳහා අවශ්‍ය විදිහට ශරීරයේ කෑලි පවා අඩු කරලා නැත්නම් වෙනස් කරලා යොදා ගන්නට දියුණු වෙලා තියෙනවා මේ පැත්තට. මම කියපු දේ මොකක්ද කියලා තේරුම් ගන්න. නැත්නම් තවත් වචනකින් කියන්න පුළුවන් ඉතින් මේක. උපත් වළක්වා ගැනීම කියලා කියන්නේ. දරුවන් උපදින්න දීලා තියෙන වරප්‍රසාදය, දරුවන් හදන්න දීලා තියෙන වරප්‍රසාදය ගැන පිරිමි දෙකොල්ලටම. ඒ වරප්‍රසාදේ එපා කියලා කියන අය නේද මේ සමාජයේ දැන් ඉන්නේ. ඒ සඳහා විද්‍යාව යොදා ගැනීම නේද තියෙන්නේ. මේවට ප්‍රතික්‍රියා සමාජ ධර්ම විසින් නැත්නම් අනාගතය විසින් ලබා නොදෙයි කියලා හිතනවාද? දරුණුයි. මේ ප්‍රතිඵලය දරුණුයි. ස්වභාවයෙන්ම උපතින්ම වන්දයාකරණය වෙලා උපදින්නේ. එදාට අඬන්න ඕන දරුවෝ නැතුව. ඒ එපා කියලානේ කිව්වේ. දරුවෝ එපා කියලා තමයි මෙහි අර ශල්‍ය කර්ම කරවා ගත්තේ. දැන් ඊට පස්සේ උපදිනකොට උපදී ස්වභාවයෙන්ම දරු සම්පත් නැතුව. එහෙමයි මේ තණ්හාව නැමැති වඩුවගේ හදන්නේ. හොයන පැත්තට. එතකොට කාමයන්ගෙන් ඇලී ගැලී වාසය කරන්න නම් ඕන. ඇලී ගැලී වාසය කරන තැනට තමයි ඊළඟට ජීවිතය හදලා දෙන්නේ. සුනකෙක් වෙලා හරි, ගවයෙක් වෙලා හරි, වඳුරෙක් වෙලා හරි. ගවයෙක් නෙමෙයි. අන්න එහෙම මේ මිනිස් සිතේ ක්‍රියාකාරකම් පිළිබඳ තේරෙනකොට මිනිස්කම පරිස්සම් කරගෙන මිනිසාමයි ලෝ තිරිසන් වන්නේ නෙමෙයි, මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ පැත්තට. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෙක් නෙමෙයි, මිනිසාම දෙවියන් බවට පත් වෙන්නට. ඒ ගීතෙන් කියන්නේ ඒකනේ මිනිසාමයි. මරණයෙන් පස්සේ මේ තිරිසන් වෙනවා දෙවියන් වනවා කියලා නෙමෙයි පෙන්වන්නේ. ජීවිතය තුළම මෙන්න මේ ක්‍රියාකාරීත්වය වටහාගෙන අනාගතයටවත් මේක පාලනය කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නවා නම් ලුණු රසයත් ඉතුරු වේවි. නැත්නම් ඉතින් ඒක ලුණු නැති ලුණු කැටයක් වෙනවා. අන්න අපි මේ අද ලබා තිබෙන්නා වූ කාලවකවානු යුගය ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙන් එහෙම පස්සේ වඩාත් මිනිසුන් ඒ පැත්තට වැඩිහිටියන් නැඹුරු වෙන. දරුවන් නම් ඒ තරම් නැඹුරු වෙන බව පෙනෙන්නේ නැහැ. ඒක හරිය අරකමයි කාරණාව. අපට වඩා උන්ට තාක්ෂණික මේවලම් මගින් ස්වාභාවික ජීවිතය ලබන්න ඉඩ නැති නීත්‍යානුකූල වළංගු භාවයක් නැති දේවල් ලබන්න අන්තර්ජාලයේ ඉඩ දෙන නිසා, Facebook ඉඩ දෙන නිසා, ඒ වගේ ඒ මාධ්‍ය වලින් මේවා අත්දැකීම් ලබන්නට ලැබෙන නිසා උන් සිත පිටිපස්සෙන් යනවා ආස්වාදයේ විඳින්න ඒවා. දරුවන්ට තේරෙන්නේ නැහැ නේ ඔක මේ බාහිරේ ඒ තියෙන එකේ පින්තූරයක් තියෙන්නේ මම මේ සිතුවිල්ලෙන් උපදවාගෙන ඉන්න සිතුවිල්ලක් කියලා. ඒක ඇත්තක් නෙමෙයි කියලා අපිට පස්සෙන් යනවා. ඒ නිසා මා මේකට චෝදනාව ඉල්ල කරන්නේ මිනිසා රාග දේශ මොහ අතින් බලවත් වීමම අර කියන යුතුයකම් ඉටු කරන්න අමතක වීම වෙලාවක් නැතු යන එකයි. ඒක එක්තරා විදිහක පරිහානියක්. අන්න ඒ නිසා සමස්තයක් වශයෙන් ගත් කල ජීවිතය යනු අධ්‍යාපනය මුල් කොටගත්, පොත මුල් කොටගත් ඒකපාක්ෂික ජීවිතයක් නොව ජීවිතය යනු තමන් සමග බැඳී සිටින අයගේ දුක සැප බලන පිහිට වෙන
ඒවට කාලය ධනය සමය කැප කරන සාමූහික ජීවිතයක් බව. රස්සාවක් කරලා හරි ටිකක් හොයන ෆ්ලැට් එකට නැත්තම් කුලී නිවාසෙට ගලා මැරෙනකම්ම ඉන්න එක ජීවිතය කියලා හිතන්නේ නැතුව අර අන්‍යෝන්‍ය සම්බන්ධතා තුළ එහෙමයි වපෝෂණය වෙන්නේ. මෙතනින් එහාට තව ටිකක් ඊට පස්සේ ඒ දරුවන්ටම අර පාසල් පොතෙන් උගන්වන බුදුහාමුදුරුවෝ ගැන ශාසන ඉතිහාසය ගැන උගන්වන බුද්ධ ආගම වෙනුවට ඒකත් ඉගෙන ගත්තට කමක් නැහැ. තමා පිළිබඳ හැදෑරීම අර තමා පිළිබඳ හදාරන්න නැතුවනේ යන්නේ. ඒ තමා පිළිබඳ හදාරන්න නැතුව යනකොට තමා විශාල වෙනවා. තමා බලවත් වෙනවා. මව්කුසින් බිහිවන තැන් පටන් මැරෙන කල්ම ඉන්නා වූ මම කියන පුද්ගලයා මම බවට පත් වෙලා එයාට ලැබෙන හැම එකෙන්ම අහංකාර වෙමින් ඈතට යනවා. ඒක වත්මන් සමාජයේ මම දකින දෙයක් ඕන තරම්. ඔය পদවි තානාන්තර ලැබෙන්න ඔළුව උදුම්මා ගන්න ස්වභාවය. ඒ බාර ගන්න ඔය හැම එකක්ම ඒකෙන් තමයි මම හදාගන්නේ. මයන්න මමත් නෙමෙයි කය මමත් නෙමෙයි ඒවා බාර අර ගැනීමෙන් හැදෙන එක තමයි අහංකාරය. එතකොට බුදු සමය නිර්හංකාර නිහතමානී කියන වචන පැහැදිලි කරනු ලබනවා. මිනිසා ජීවත් වෙන්න ඕන පැත්ත. සාමාන්‍යයෙන් කියමනටත් කියනවා පළ බර වෙනකොට අතු ඉහළ යන්නේ නැහැ පල්ලෙහාට නැමෙනවයි කියලා. උඩ යන්නේ පළ නැති අතු කියලා. ඒ වගේ මිනිසා බෙදා පෙන්වන්න පුළුවන් නම් දරුවන්ට මිනිසාගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ චිත්තචෛතසිකවල තියෙන යහපත් අයහපත් බව නිසා කියලා පෙන්වන්න පුළුවනි නම් ඒ යහපත් අයහපත් චෛතසිකවල කුසල සහ අකුසල කියලා කියන බව තේරුම් ගන්න පුළුවනි නම් අකුසල චෛතසික යනු එදිනදා ජීවිතවල භාවිත නොකළ යුතු දෙයක් බව තේරුම් කරලා දෙන්න පුළුවනි නම් එතකොට මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විතිකිච්ඡා පාවිච්චියට තහනම් වෙනවා. හොඳයි ඔය ටික නැත්නම් මොනවා හරි අවඩක් කරන්න පුළුවන්ද සමාජයට? රටට ජාතියට ආගමට මව්පියන්ට හෝ ආයතනයකට බලන්න හොඳට. මෙන්න මේවා බලවත් වෙනකොට ඊළඟ පියවර වශයෙන් අම්මා හරි විකුණන්න පෙළඹෙනවා. එනිසා මේ සමහරු කියන පරිදි බුදු සමය කියලා කියන්නේ මේ මිනිස්සු පාලනය කරන්න හදාගත්ත නීති ටිකක් කියලා විතරක් හිතන්න එපා. අනිකුත් ආගම් වලට එහෙම හරියන්න පුළුවන්. මොකද මරණින් එහා පැත්තේ උන්ගේ විමුක්තිය බලාපොරොත්තු තිබෙන්නේ. අපේ අයත් එහෙමනේ හිතන් ඉන්නේ. නමුත් අපි මේ විමුක්තිය නැත්නම් මිදීම ජීවිතය තුළ පෙන්වන්න හදන අය. ජීවිතය තුළ විමුක්තියට පත් වෙන මිනිසුන් ඉන්නවා නම් ඒක මෙහිමත සුරපුරක් බවට පත් වෙනවා. මොකද ඔවුන් ළඟ අර මෝහහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන මොකක්ක පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පාවිච්චි කරලා කරන්න තියෙන හොරකම මරකම තක්කඩිකම බොරු වංචාවට ඔවුන්ගේ හිත ඉඩ නැහැ. අන්න එහෙමයි දරුවන්ට උනත් මේක වෙනස් කරන්න දෙන්නේ. ඔය යුත්තේ භාවිතා කළ යුතු පුද්ගලයෙක් වශයෙන් ඔබ හිටියට ඔබ පාවිච්චි කරන්නේ මෙන්න මේ චෛතසික වර්ග දෙක. මේකේ සද්දා සති හිරියොත්ප්ප අලෝභ අදෝස තත්ත්‍ර මජ්ජතතා කියලා 25ක් තියෙනවා. මෙන්න මේවා පාවිච්චි කළාට සමාජයට ඔබට අයපතක් වෙන්නේ නැහැ. ඒ ටික පාඩම් කරන්න ඕනෙත් නැහැ. ඒ ටික ක්‍රියාත්මක වෙයි ඉබේ. නමුත් අර ටික පාඩම් කරවලා හරි මෙන්න මේවෙන් එකක් ක්‍රියාත්මක කරන්න ගියොත් ඔබට වෙන්නේ අයහපතක්. කියලා තේරෙන වයසේ දැනුවත් කරන්න වෙයි. එහෙමයි අපට මේ මව්පියන්ට ලැබිය යුතු සත්කාර සම්මාන හිමි සමාජයක් හදන්න පුළුවන් වෙන්නේ. ඇතැම් විට සමහර මව්පියන් දරුවන්ට අවශ්‍ය යුතුකම් ඉටු නොකර ආත්මාර්ථකාමී වීම තුලත් ඇතැම් විට කලාතුරකින් එහෙම නොසලකා හැරෙන සමාජයක් තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔවුන් ළඟ ක්‍රියාත්මක වුණේ ආත්මාර්ථකාමීත්වයෙන් නැත්නම් අර අයහපත් අකුසල චෛතසික ටික. ඒ නිසා අපට පුළුවන් නම් තේමාවක් හදන්න. මිනිසා සොකී ජීවිතයේදී
කරන ක්‍රියාකාරකම් සඳහා මෙන්න මේ හැඟීම් ඇතුළත් ක්‍රියාකාරකම් භාවිතා නොකළ යුතුයි. එදිනදා ජීවිතයේදී. අන්න එහෙම තේමාවකට සමාජය ගේන්න පුළුවන් නම්. එතකොට කෙලෙස් දුර්ගන්ධ ඉස්මතු වීම වෙනුවට මානුෂ්‍ය සුගන්ධය මිනිස් සිත් සුවඳ හැම හදවත් තුළම මෝදුවෙන්ට පටන් ගනීවි. එතකොට මේවා වනසා දැමීම වෙනත් නොකර හිටීම තවත් එකක්. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුටත් නොකර හිටිය හැකි. විනාශ කර ගැනීම ආර්ය මාර්ගයේ ප්‍රතිඵලයක්. ඊළඟ පියවරක් වශයෙන්. ඒ සඳහා ඔවුන්ට පාසල් පොතෙන් උගන්වන විෂය නිර්දේශ බුද්ධ ආගම වෙනුවට පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම නම් වූ ධර්මතාවයක් ඔබ ළඟ සිදු වෙන බව සහ ඔබ මවකුසෙන් බිහි ජීවසාසන දක්වා පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා පෙනුනට ඔබ ළඟ මොහොතින් මොහොත උපදින ධර්මතාවයක් තිබෙන බව කියලා දෙන්න ඕන. අන්නේ මොහොතින් මොහොත උපදින ධර්මතාවය තුළ අර අයහපත් පැත්ත බලවත් කරගත්තොත් ඉහාත්ම වශයෙන්ුත් සැනසීම අඩු වෙනවා, පාරලෞකික වශයෙන් සැනසීමක් නැති තැනටම යන්න වෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්න වෙනවා. එතකොට මව්පිය පැත්තෙන් ගත් කල ඊට අදාළ ආදර්ශයක් සපයන්ට වෙනවා. දැන් ඔය අපේ පැත්තේ මහ පකුළුව පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා කියලානේ ගීතයක තියෙන්නේ. ලොකු වෙනකොට උන් ඔක්කොම ඇදේට යනවා. ඒ ඇයි කියලා කල්පනා කරලා බලන්න ඕන. මෙබැවින් මම මේ සමාජ විග්‍රහයක් කළේ. මෙසේ ඒකපාක්ෂිකව සාරධර්ම වූ පැත්ත ජීවිතයට සමීප කරගන්න වෙලාවක් නැතුව ඔවුන් ලියන කියන පාඩම් කරන යන්ත්‍රයක් බවට පත් කරයින් පසු උන් අසංවේදී මිනිස්සු වෙනවා. ඒක තුළ ප්‍රතිඵලය ආත්මාර්ථකාමී. තමා ගැන පමණක් හිතන රට ජාතිය අම්මා තාත්තා ආගම මොකක්ව ගැන හිතන්න ඕනේ නැහැ ඊට පස්සේ. අනේ ආත්මාර්ථකාමීන් මිනිසුන් හදන මාවතට බාධා පමුණවන්නට වෙනවා මේ කටයුත්තේදී. අපි ආත්මාර්ථකාමී මිනිසුන් හදන මාවතට බාධා පමුණවමින් ඉන්නේ. අපි ඒ සඳහා උන්ට ස්කන්ධ පංචක ඉපදීම මැරීමක් කියලා එකක් පෙන්වලා දීලා ඒක තුළ ඔබ දුකටපත් වෙන්නේ නිත්සුකාත්මකට ගන්න නිසා කියලා දෙනවා. වචනින් ගත්තේ නැති වුණාට ඒකට එන දේවල් මගේ සහ මම සහ මගේ ආත්මකට ගැනීම තුළින් බාහිරයට ගැටෙනකොට දුක් උපදින්න හේතුවක් ඔබ චිත්තාභ්‍යන්තරේ හදාගෙන තියෙනවා කියලා දෙනවා. ඒක ලෝකෙ නෙමෙයි තමන් හිතේ හදාන තියෙන්නේ. භාවිතා කිරීමේ අංගයක් බවට පත් කරන භවංග බවට පත් කරගෙන පස්සේ ගන්න හේතුවක් වශයෙන් අනුසය බවට පත් කරන තණ්හානුසය කියන නමින් ඔබ පිටපස්ස එන්නා වූ බලපෑමක් තිබෙන බව ඔබට. ඔබේ මිනිසත්කම යටපත් කරන්න මේ උත්සන්න වෙන හැඟීම් උත්සන්න වීමේ හැකියාවක් ඔබ ළඟ තිබෙන බව. පැහැදිලි කරලා දෙනවා. මේ ටිකෙන් යහපතක් සිදු වෙන්නේ නැති බව පෙන්නලා මේ ටික නැත්නම් සැබෑ මිනිසෙක් ඉන්න බව පැහැදිලි කරනවා. ලබාගත් ජීවිතයේදම හැකිතාක් ඉක්මනින් 90ක් 100ක් වෙනකල් ඉන්නේ නැතුව මෙන්න මේ ගති ලක්ෂණ ටික සිතෙන් සදාටම ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් බුදු සමයේ පංච උපාදානස්කන්ධය අනිත්‍යකානාත් වශයෙන් බැලීම තුළ කර්මක්ෂය කිරීමේ කර්මය තුළ පටිච්චසමුප්පාද නිරෝධය දැකීම තුළ සප්ත විසුද්ධිය වැඩීම තුළ මරණ සතිය මොහොතක් පාසා වැඩීම තුළ මැරෙනවා කියලා හිත ඉන්න එක නෙමෙයි මේ කියන උපාදානීයසු ආස්සාදානුපස්සනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. උපාදානීයසු ධම්මේසු උපාදානයට හේතු වෙන ධර්මයන්ගේ ආස්වාදේ නැවත බලමින් වාසය කරන්නේ නම් තණ්හාව වැඩිලා උපාදාන භව වෙලා ජාති ජරා මරණ පාරේ යනවා. අන්න ඒ පාර තමයි මේ පොහසත් වෙන්නේ.
තථාගතයන් වහන්සේ පටිසොතගාමි පාර වශයෙන් උපාදානීයසු ධම්මේසු ආදීන අනුපස්සිනෝ විහෙරතෝ. අන්න ඒකට වෙලාවක් නැතුව යනවා. සාමාන්‍ය මම කල්පනා කරන්නේ 15 20 වගේ පස්සේ පුළුවන් කියලා. ඒ වෙනකන් තේරෙන්නේ නැහැ ඔක. බොහෝ දෙනා කන 60 70 ගිහින් විශ්‍රාම ගිහින් තමයි ඔය ඕකට යන්න හිතන් ඉන්නේ. ඒවත් තුළ ඇතුළත අපට හොඳ දේවල් පේනවා. Taman බොරුව වංචනික ප්‍රෝඩාව මේවෙන් නිදහස් වෙන්න කැමති නැති බව අර කියන්නේ. රාජකාරියයි භාවනාවයි දෙකම කරන්න බෑ කියලා කියන එකේ තේරුම තමන්ගේ ආත්මාර්ථකාමී අදහස් සිදු කරගන්න තියෙන ඕනෑකමට වැටබඳින්න වෙනවා ධර්මානුකූල වෙන්න ගියොත් ඒක බෑ කියලා. නමුත් ආදීන අනුපස්සනෝ විහෙරතෝ නැවත නැවත බලමින් වාසය කරන්නේ නම් තණ්හා නිරුද්ධති. අරමුණක් තුළ ජීවිත ඒ ක්‍රියාමාර්ගයේ දිගින් දෙරට යාම තුළ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ඉන්හාට විද්‍යා විමුක්තිය කියලා එකක් සිතේ තියෙන බව තමන් ළඟ තිබෙන බව තමන්ට විද්‍යා විමුක්තියක් ලැබෙන බව මුදල් තුලින් අධ්‍යාපනය තුලින් යාන වාහන තුලින් හෙව්වේ ඕක බව නමුත් හමු වෙන්නේ නැති බව සුළු කොටසක් හමු වෙනවා වරුණාම ඊට එහා හමු වෙන්නේ නැති බව තේරෙවි. එබැවින් සිදුවිය යුතු පරිවර්තනය කුමක්දයි මේක තුළ මා පැහැදිලි කළා. ඒක පාක්ෂිකව කෙනෙකුට දොස් පවරනවට වඩා මව්පියන් වැරදි කාර්ය කරනවට වඩා දරුවන් වැරදි කාර්ය කරනවට වඩා මේ චිත්තසයිසික ක්‍රියාවලිය අයහපත් චෛසිකයන්ට මුල් තැන දෙන්නා වූ ජීවන රටාවකට හුරු කිරීම තුළින් මේ ප්‍රතිඵල මේ ඵලනේ මේ ලැබෙන්නේ ඵල අර හේතු හේතු නිරෝධයෙන් ඵල නිරෝධනේ බුදු සමය උගන්වන්නේ. එහෙනම් අපිට මේ අහිතකර ප්‍රතිඵල නැති කරන්න නම් ඒවට අදාළ හේතු මිනිස් චිත්තසංතානයන්ගෙන් මකාලන්න ඉවත් කරන්න භාවිතෙන් තොර කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහායි මාධ්‍ය වගකීම තියෙන්නේ. ඒ සඳහායි මව්පියන් අත්තර බැඳ යුත්තේ. ඒ සඳහායි අධ්‍යාපනයේ මීට වඩා ඉඩකඩක් ලබා දිය යුත්තේ. එන්න කාල පරිච්ඡේද ටික අඩු කරලා සිද්ධාර්ථ අර්ථයේ පාඩම් කරන එක නෙමෙයි මේ ප්‍රායෝගික ජීවිතේ ඕනෑම ගැටලුවකදී පාසල තුළ පන්තිය තුළ මතුවෙන ගැටලුවකදී ඒක කොක්ක දාගන්න නැතුව සුහදසලිය විසඳා ගන්න පුළුවන් ආකාරයයි ආගමික ජීවිතය කියන්නේ කියලා. සමහර හිතනවා සුදු පාට එකක් ඇඳගෙන මල් ටිකක් කරන පොයට පන්සල් යන එක ආගමික ජීවිතය කියලා. නෑ ඔහු ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගැනීමෙන් පෙළෙනවා නම් ඔහු ළඟ ඇති ආගමික ජීවිතයක් නෑ ඒක ප්‍රදර්ශනයක් විතරයි. අන්න එහෙම හැමදාම අර අහිතකර ධර්මතා පාවිච්චි කරන්නේ නැතුව ජීවත් වෙනවා නම් එයයි ආගමික ජීවිතය. අන්න ඒ ආගමික ජීවිතයට අපි හැඩගැහෙමු අනිත් අය හැඩගස්සමු. එතකොට අධ්‍යාත්මික විප්ලවයක් කරන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් අරගෙන තම තමන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් කටයුත්ත කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ විශ්‍රාමික මාලා අමරසේකර මහත්මිය විසිනි. 2014 ඔක්තෝබර් මාස 27 වෙනිදා හදිසි අබ්‍රාප්ත වූ නීතිඥ සිරිපාල අමරසේකර මැතිතුමාට මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසීමට හේතු වේවා. ගෞතම බුදු සාසනයම නිර්වාණ අවබෝධයට පත් වේවායි ප්‍රාර්ථනා කරමු. මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහාගෙන. දෙපාර්ශ්වයේම මියගිය පියාණන් දෙපළටත් මෑණියන් දෙදෙනාටත් පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් 2021 මාර්තු මාස 28 වෙනි දින මියගිය පත්මානන්ද මාදුගඩ සොහොයුරාටත් මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ සෝයට සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. පුණ්‍ය කුසල් අනුමෝදන් වී පින් මද පින් බලාපොරොත්තු වෙනක හිටියේ නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා. මතු උපදිනා භවයකදී මිනිසත් බවලවා ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහාගෙන දුක් කෙලවර කර ගනීවා. විදේශගත සිටින්නා වූ ඉංජිනේරු චතුරංග අමරසේකර පුතුණවන්ට දේනියන් තිදෙනා ලේලිය බෑනාවරුන් සහ ඔමිදු සහ චිතුලි
යන මුණුපුරන් වෙන්න ඇති දෙදෙනාටද තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවනයේ සැලසේවා. අධ්‍යාපන රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව උතුම් සද්ධර්මය අවබෝධ වීමට ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතයේ හේතු වේවා. දරුවන්ට දීර්ඝායු සම්පත් ලැබේවා. තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මයේ නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වීමට මඟ පෙන්වා දෙමින් සියලු දෙනාගේ ජීවිතයට ආලෝකයක් ලබා දීමට වෙසෙන ගෞරවනීය දේශකයන් වහන්සේටත් ඇතුළු සියලුම දේශකයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී දීර්ඝායු සම්පන්නිය උදා වේවා. උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ වීම පිණිසම පුණ්‍ය ධර්මයේ හේතු වේවා. කොරෝනා වෝදරින් පීඩා විඳින ලක්කසි ලෝවැසි සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා. අනුග්‍රහක බෞද්ධ වශයෙන් කටයුතු කළ ඔබතුමියටත් ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසී සද්ධර්මයේ ගැඹුර වටහා ගැනීම තුළින් ක්ලේශයන්ට පහර දීම තුළින් ලබා ගන්නට ඕනමය දිවයින සංසුන් දිවයින හෙවත් නිර්වාණ සෝයේ හිමිකම් කියන්නට සෝයට හිමිකම් කියන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං